ආයිබෝවන් දොර පුතාලා ආයිබෝවන්. ආයිබෝවන් සර්. ඔව් ඇහෙනව නේද හොඳට? ඔව්. ළමයි ගොඩක් අය අඩු වෙලා තියෙන්නේ නේද මේ විදුලි ප්‍රශ්නේ හින්දා ගොඩක් අය මේ එන්න විදිහක් නැහැ. මොනවා කරන්නද ඉතින් නේ ක්ලාස් එක වෙන දවසක දාන්නත් බෑනේ. රයිට් දවල්ටත් නැහැ. රයිට්. හොඳයි පුතාලා එතකොට දැන් මම අර දැන් Zoom එකෙන්ම තමයි යන්නේ. කට් වෙන්නේ නැහැ. රයිට්. කට් වෙන්නේ නැහැ. මම කට් වෙන හින්දා තමයි අර මේ ටීම් එකට යන්න යමු කියලා try කරේ. ටීම් එකේ එක ගැටලු තියෙනවා කට්ටියට. රයිට්. ඒකින්ද Zoom එකෙන්ම අපි යමු. එතකොට මම දැම්ම ටියුට් එකක් දැම්මා තුන්වෙනි පාඩමේ ඔයාලා එක කරාද ඒක ටියුට් එක? ටියුට් එක කරාද? ස්වර්ණමාලිද? ස්වර්ණමාලි කරාද? සනුද්ද කරාද? අමායා කරාද? අමායා හසිල් කරා සර්. රයිට් ඔක්කොම කරානේ නේ? හොඳයි. පොතේ අභ්‍යාස කරේ නැද්ද? පොතේ අභ්‍යාස කරේ නැද්ද? අපි මුලින්ම පොතේ අභ්‍යාස කරලා යමු. හරිද? ටියුට් සර් එකට ඔව් කියන්න පුතා. අපිට තාම ඉස්කෝලේ පොත දුන්නේ නැහැ එක කොටස. පොත දුන්නේ නැද්ද? රයිට්. හරි. එහෙමනම් මෙහෙම කරමු. දැන් ඔයාලා හැමෝම ටියුට් එක කරලා තියෙන්නේ. කවුරු නොකරපු කෙනෙක් ඉන්නවද? රයිට්. අපි එහෙමනම් මුලින්ම ටියුට් එක සාකච්ඡා කරලා ඊට පස්සේ පොතේ අභ්‍යාස සාකච්ඡා කරමු. ඔව් මේ තියෙන පොතේ අභ්‍යාසය මොකද කරන්නේ මේක කරලා යමුද ටියුට් එකට දැන් ටියුට් එක සාකච්ඡා කරලිමු නේ එමනම් අපි ටියුට් එක සාකච්ඡා කරලිමුකෝ රයිට් දැන් මෙහෙමයි පුතාලා වැඩ කරන්න ඕන හරිද මම වැඩි රිමයින්ඩර්ස් දාන්නේ නැහැ මම ටියුට් එක දැම්මා එතකොට ඔයාලා දැනගන්න ඕන print out එක ගත්තා අභ්‍යාස කරන්න දැනගන්න ඕන හරිද print out ගන්න බැරි නම් කරන්ට් එක නැත්තම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පොතේ ලියා ගන්න CR පොතක් හරිය half sheet එකක් ගෙනලා තියාගෙන ඒකේ ලියා ගන්න ටියුට් එක. එහෙම ලියා ගන්න තරමට හොඳයි. print out එකට වඩා ඇත්තටම හොඳයි ඔයාලගේ අතින් ලියා ගන්න පුළුවන් නම්. හරි මොකද මුද්‍රිත අකුරු වලට වඩා තමන්ගේ hand writing වලින් ලියන letters වලින් හොඳට මතක හිටිනවා. හරිද? එහෙම එකක් තියෙනවා. ඒක මනෝවිද්‍යාත්මකවත් එහෙම තියෙනවා. මුද්‍රිත අකුරු කියවනට වඩා තමන්ගේ අතින් ලියන අකුරු හොඳට මතක හිටිනවා. රයිට්? හරියට මේ වගේ දෙයක් නේ. හරියට නිකන් අපි කොහේ හරි ගමනක් යන්න දැන් අපි අහනවා නේ කොහේ හරි පාරක යනවා කියලා හිතන්නකෝ රයිට් පාරක යනවා නම් මෙන්න මෙතනින් යන්න මෙතනින් හැරෙන්න ඔන්න ඔහොම යන්න කියනවට වඩා අපි එකපාරක් හරි අපි මේ පාරේ කියන හොඳට මතක හිටිනවනේ නේ එතකොට ඊළඟ පාර හොඳට යන්න පුළුවන් රයිට් තමන් එකපාරක් ඒ ගමන ගියා නම් ඒ පාර මතක හිටින ඒ වගේ තමයි රයිට් ඒ වගේ තමයි තමන්ගේ අතින්ම ලියන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි print out එකට වඩා print out එක අරගෙන හැබැයි දෙපාරක් තුන් පාරක් ඒක කරන්න ඕන අභ්‍යාසය. හරි? එතකොට තමයි ඔළුවට වදින්නේ. හරිද? මේක ට්‍රේනින් එකක් වගේ ඇත්තටම. හරි? දැන් ඔයාලා 9 ඉන්නේ දැන් අපි පාඩම් දැන් 3ක් ඉවර කරලා තියෙන්නේ. එතකොට හැම පාඩමක්ම මම හොඳට ඔයාලට උගන්වලා තියෙනවා. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, රයිට්? තුන්වෙනි පාඩම. එතකොට 1 2 3 පාඩම් දැන් අමතක කරන්න බෑ. රයිට්? තව පාඩම් දෙකක් කරලා මම සාකච්ඡා කරනවා මේ term test papers right පළවෙනි වාර පරීක්ෂණ ටේබල් මේ විභාග papers සාකච්ඡා කරනවා හරි එතකොට ඔයාලට විභාගෙදී හොඳට ලකුණු ගන්න පුළුවන් ඉස්කෝලේ විභාගෙදී හරිද right
right ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න ඝන අවස්ථාවේ දැන් ඔයාලා මට කියන්න ඕනේ උත්තර ඝන අවස්ථාවේ පවතින සමජාතීය මිශ්‍රණයකි මොනවද ඝන අවස්ථාවේ පවතින සමජාතීය මිශ්‍රණයක් සමජාතීය මිශ්‍රණයක් මොකද්ද සමජාතීය මිශ්‍රණයක් කියලා කියන පුතාලා right සමජාතීය මිශ්‍රණයක් කියලා කියන්නේ ඒ මිශ්‍රණයේ තුල තියෙන අංශුන් සියල්ලකම හැමතැනම ඒකාකාරව විසිරීලා තියෙනවා right ඒ වගේ දේවල් අපි කියන්නේ සමජාතීය මිශ්‍රණ හරිද ඒකල කියන්නේ දැන් හිතන්නකො මෙහෙම අපි උණු වතුරට සීනි දාලා අපි දිය කරොත් එහෙම ඒ වතුර හැමතැනකම සීනි අංශුන් ඒකාකාරීව තමයි දිය වෙලා තියෙන්නේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ එක තැනක වැඩියෙන් එක තැනක අඩුවෙන් එහෙම නැහැ right ඒකාකාරීව ව්‍යාප්ත වෙලා තියෙනවා හරි අන්න ඒකයි අපි කියන්නේ සමජාතීය මිශ්‍රණ විෂමජාතීය මිශ්‍රණ කියලා කියන්නේ ඒකාකාරව ව්‍යාප්ත වෙලා නැහැ ඒ මිශ්‍රණයේ සෑදීමට දායක වෙලා තියෙන ඒ සංඝටක ඒකාකාරීව ව්‍යාප්ත වෙලා නැහැ right එක තැනකින් ගත්තොත් එතන තියෙන ප්‍රතිශතය වෙනස් තවත් තැනකින් ගත්තොත් එතන තියෙන ප්‍රතිශතය වෙනස් පුතාලා ඒ විෂම ජාතිය right එතන මෙතන හිතන්නකෝ දැන් පස ගත්තොත් එහෙම පොළවේ හැමතැනකම පස එක වගේද තනින් තැනට පසේ සංයුතිය වෙනස් නේ එතකොට පස කියලා කියන්නේ සමජාතීය මිශ්‍රණයක් නෙවෙයි එයා විෂම ජාතීය මිශ්‍රණයක් හරි එයා විෂම ජාතීය මිශ්‍රණයක් යකඩ කුඩු සහ ගෙන්දගම් අපි මේ දෙක මිස් කරත් මේකෙත් එකම හැම තැනකින්ම ගන්නකොට යකඩ කුඩු ප්‍රතිශතය වෙනස් වෙන්න පුළුවන් තැනින් තැනින් ගන්නකොට වෙනස් වෙන්න පුළුවන් right ලුණු ද්‍රාවණය කියලා කියන්නේ මොකද්ද ඒක ලුණු ද්‍රාවණය කියලා කියන්නේ සමජාතීය මිශ්‍රණයක් තමයි හැබැයි යහන්නේ මෙතන ඝන අවස්ථාවේ පවතින right ඒතර ඝන අවස්ථාවේ පවතින මිශ්‍රණයක් තමයි පිත්තල right ඒතර පිත්තල හැදලා තියෙන්නේ කොපර් සහ සින්ක් කියන මූලද්‍රව්‍ය දෙකෙන් right කොපර් 65කුත් සින්ක් 35කුත් ওই දෙක එකතු වෙලා තමයි පිත්තල කියන ලෝහය හැදලා තියෙන්නේ right ඒක කවලං ලෝහයක් right පිත්තල කියලා කියන පුතාලා මිශ්‍ර ලෝහයක් කොපර් සහ කියන්නේ තඹ නේ තඹයි සින්ක් ඒ දෙක එකතු වෙලා right ඒ දෙක එකතු වෙලා තමයි පිත්තල කියන ලෝහය හදලා තියෙන්නේ එතකොට ඒක මික්ස් කරනකොට ඒක ඒ නිවැරදි ප්‍රතිශතයෙන් තමයි ඒක මික්ස් කරන්නේ right ඒ කියන්නේ මිශ්‍ර කරන්නේ උත්තරේ තමයි පිත්තල right පිත්තල එතන ඕන ලියන්න පුළුවන් ඔයාලට මෙතන පිත්තල කොපර් 65ක percentage එකක් තියෙනවා සින්ක් 35ක percentage එකක් තියෙනවා right එතකොට මේ දෙකටම තමයි අපි කියන්නේ පිත්තල ලෝහ නේ මේ වගේ තමයි ඔය ජනෙල් කොකුවේම හදලා තියෙන්නේ ගෙවල් වල ඈ පිත්තල පහන්නෙම හදලා තියෙන්නේ එතකොට මේක තමයි උත්තරේ right හරිද right ग्लूकोज निर्माणी වී ඇති මූලද්‍රව්‍ය වනුයේ ग्लूकोज निर्माणी වී ඇති මූලද්‍රව්‍ය කියන්න බලන්න මොනවද මූලද්‍රව්‍ය ग्लूकोज निर्माණය වෙලා තියෙන ग्लूकोज වල රසායනික සූත්‍රය මතකද ඒක මතක තියාගන්න ඕන ग्लूकोज වල රසායනික සූත්‍රය C6යි H12යි O6යි ग्लूकोज වල රසායනික සූත්‍රය නේ කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් परमाणु संबंध වීමෙන් තමයි මේ හැදිලා තියෙන්නේ. එතකොට ඉතින් මේ තුල තියෙන්නේ මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. right? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. උත්තරය ඇවිල්ලා දෙකේ තුන්වෙනි එක. ඊළඟ එක බලන්න. ඊළඟට අහනවා සෝඩියම් සල්ෆේට් වලට සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා වන නම කුමක්ද කියලා තමයි අහලා තියෙන්නේ නේ. සෝඩියම් සල්ෆේට් වලට සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා වන නම කුමක්ද නේ සෝඩියම් සල්ෆේට් කියන පුතාලා ඒකේ රසායනික සූත්‍රය Na2
SO4 right Na2SO4 මේ තමයි sodium sulfate right මේකට අපි කියන්නේ දෙවුම් සෝඩා කියලා කියන්නේ right අපි කියන්නේ දෙවුම් සෝඩා ලියා ගන්න sodium sulfate දෙවුම් සෝඩා එතකොට බේකින් සෝඩා කියලා කියන පුතාලා sodium bicarbonate තමයි බේකින් සෝඩා right ඔය ආප සෝඩා විදිහට අපි ගන්නෙ බේකින් සෝඩා right එතකොට ලුණු දන්නවනේ නේ ලුණු කියන්නේ sodium chloride ඒ හැරි ලියා ගන්න sodium chloride කියන්නේ ලුණු සාමාන්‍ය ලුණු right ඔතන ඔය මේ සනිඳු නෙවෙයි හරිනව නම සහිඳු ලුණු ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ ආයුර්වේදයේ භාවිතා කරන ලුණු జాතියක් ඒක right මෙන්න මේ ටික ලියා ගන්න එතන. ඒතර උත්තරේ මෙන්න මේක දෙවුම් සෝඩා. තව තියෙනවා ඔයාලා අහලා ඇති කෝස්ටික් සෝඩා කියලා එකක් තියෙනවා. කෝස්ටික් සෝඩා. right? කෝස්ටික් සෝඩා කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. right? කෝස්ටික් සෝඩා කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? මම ඇහෙනවනේ හොඳට? ඇහෙනවා, පේනවා මොනවද ගැටලුවක් තියෙනවනේ කියන්න. right. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. හතර කියනවා පරමාණුක ස්කන්ධය කෙරෙහි බලපාන අංශු වර්ගය වනුයේ. මොනවාද අංශු වර්ගය? කවුද කියන්නේ උත්තරේ? කියන්න බලන්න. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ආව්. න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තමයි ස්කන්ධය කෙරෙහි බලපාන්නේ. right පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට. එතකොට උත්තරේ 4 නේ 4 ප්‍රෝටෝන හා නියුට්‍රෝන 4 පහ බලන්න මූලද්‍රව්‍ය වල තැනුම් ඒකකය පරමාණුව බව මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ කවුද? මූලද්‍රව්‍ය වල තැනුම් ඒකකයේ පරමාණු බව මුලින්ම ප්‍රකාශ කරේ ජෝන් ඩෝල්ටන් නේ ජෝන් ඩෝල්ටන් තමයි කිව්වේ ජෝන් ඩෝල්ටන් කියන්නේ right පදාර්ථයේ සෑදී ඇත්තේ ඉතා කුඩා අංශු වලිනි නේ එම කුඩා අංශු තවදුරටත් බෙදියෙන් නොහැකිය right එතකොට එම කුඩා අංශු හැඳින්වුවේ පරමාණුව කියලා මේ ජෝන් ඩෝල්ටන් තමයි ඒක කිව්වේ right එතකොට මෙතන අර්නස්ට් රදර්ෆර්ඩ් කරේ පරමාණුවේ ව්‍යුහය හොයාගත්ත එක right එයා කරේ පරමාණු ව්‍යුහය අර්නස්ට් රදර්ෆර්ඩ්. හරි. ඩිමිට්‍රි මෙන්ඩලීෆ් කියලා කියන පුතාලා එයා තමයි ආවර්තිතා වගුව සෑදුවේ. right? ආවර්තිතා වගුව නිර්මාණය කළේ මුලින්ම ඩිමිට්‍රි මෙන්ඩලීෆ්. ජේ.ජේ තොම්සන් තමයි ඉලෙක්ට්‍රෝනය හොයාගත්තේ. right? මම කියනවා ඒ තැඟුලේ ලියා ගන්න. සර් ඔව්. සර් හතරවෙනි එකට උත්තරේ මොකද්ද? කැඩි අහන්න සර්. ප්‍රෝටෝන හා නියුට්‍රෝන 4 ප්‍රෝටෝන හා නියුට්‍රෝන right 6 බලන්න ඉලෙක්ට්‍රෝන 11ක නියුට්‍රෝන 12ක් ඇති පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය කොපමණද මොකක්ද උත්තරේ ඉලෙක්ට්‍රෝන 11කුයි නියුට්‍රෝන 12ක් ඇති පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය 23යි. කොහොමද ගත්තේ පුතා උත්තරේ? උත්තරේ කොහොමද ගත්තේ?
කියන්න බලන්න කොහොමද ගත්තේ කියලා. ඔව්. එතන කිව්වේ මොකද්ද? එයා කියනවා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන ඉලෙක්ට්‍රෝන 11යි නේ. ඉලෙක්ට්‍රෝන 11යි නියුට්‍රෝන සංඛ්‍යාව දීලා තියෙනවා නේ. නියුට්‍රෝන සංඛ්‍යාව 12යි. right? අහන්නේ ස්කන්ධ ක්‍රමාංකය. නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ නියුට්‍රෝන ධන ප්‍රෝටෝන ওই දෙක එකතු වුණ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ n දීලා තියෙනවා. n කියන්නේ 12යි. නේ? එතකොට හැම පරමාණුවක පුතාලා ප්‍රෝටෝන සංඛ්‍යාවට සමානවම වෙන්නේ නැහැ නියුට්‍රෝන සංඛ්‍යාව. ඒක වෙනස් වෙනවා නේ. සමහර පරමාණු වල වෙනස් වෙනවා. ගොඩාක් පරමාණු වල ප්‍රෝටෝන සංඛ්‍යාවට නියුට්‍රෝන සංඛ්‍යාව සමාන වෙනවා. හැබැයි සමහර මූලද්‍රව්‍ය තියෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවට නියුට්‍රෝන සංඛ්‍යාව සමාන වෙන්නේ නැහැ. ඔය ක්ලෝරින් වගේ නේ ක්ලෝරින් වගේම එතන ප්‍රෝටෝන 17යි නියුට්‍රෝන නේ වෙනස් වෙනවා නේ. එතකොට නියුට්‍රෝන 18ක් වෙනවා සමහරක් අවස්ථාවල. right? එතකොට ප්‍රෝටෝන සංඛ්‍යාව හැම වෙලෙම සමාන වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. පරමාණුවක ප්‍රෝටෝන සංඛ්‍යාව හැමතිස්සෙම සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. දැන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දීලා තියෙනවා නේ. ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඇත්තටම මෙතන ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි නේ. එතකොට 11යි නේ. එතකොට 23යි උත්තරේ. right? 6 උත්තරේ. 6 7 බලන්න. සංශුද්ධ මූලද්‍රව්‍යයක් වන්නේ කුමක්ද? සංශුද්ධ මූලද්‍රව්‍යයක්. සංශුද්ධ කියලා කියන පුතාලා සංශුද්ධ මූලද්‍රව්‍යයක් වන්නේ නේ. මූලද්‍රව්‍යයක් අහන්නේ ඈ. එතකොට කොන්ඩිස් කියලා කියන්නේ පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් කියලා කියන පුතාලා එතන පොටෑසියම් තියෙනවා, මැන්ගනීස් තියෙනවා, ඔක්සිජන් තියෙනවා නේ. ඒතර මූලද්‍රව්‍ය 3ක් තියෙනවා එතන. right? හරිද? එතකොට කොන්ඩිස් කියලා කියන්නේ සංශුද්ධ මූලද්‍රව්‍ය නෙවෙයි. ආපසෝඩත් එහෙමයි. නේ? ආපසෝඩ වලත් එහෙම නැහැ. පල්මානිකම් කියලා කියන්නේ කොපර් සල්ෆේට්. right? එතකොට කොපර්, සල්ෆර් සහ ඔක්සිජන් එතන තියෙනවා. ගෙන්දගම් කියන පුතාලා සල්ෆර් වලට තමයි අපි කියන්නේ ගෙන්දගම් කියලා. කියන්නේ සල්ෆර් කියන්නේ එතකොට මූලද්‍රව්‍යයක්. එතකොට 7 තමයි උත්තරේ. 7 right. ඔව් එතන ඔයාලට ඒක ඕන ලියන්නත් පුළුවන් නේ. කොන්ඩිස් නේ. කොන්ඩිස් කියලා කියන්නේ පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් ලියවෙන්නේ නැහැ. potassium permanganate. right? එතන මෙතන potassium තියෙනවා, manganese තියෙනවා, oxygen තියෙනවා. අනේ සංශුද්ධ මූලද්‍රව්‍ය නේ. මූලද්‍රව්‍ය 3ක් මෙතන තියෙනවා. right? එතකොට ආපසෝඩා කියලා කියන්නේ ඇත්තටම මේ බේකින් සෝඩා. ආපසෝඩා කියලා කියන්නේ මෙන්න මේ බේකින් සෝඩා වලට. එතන තියෙනවා සෝඩියම් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, කාබන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. right? එතන මූලද්‍රව්‍ය තියෙනවා 4ක් එතන. right? එතකොට තුත්ත මොනවද අනිත් එක පල්මානිකම්. පල්මානිකම් කියලා කියන පුතාලා කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට්. එතන කොපර් තියෙනවා, සල්ෆර් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. right? ගෙන්දගම් කියලා කියන්නේ සල්ෆර්. සල්ෆර් විතරයි. එතනත් ওই ටික ලියා ගන්න. ඒ තැන් වල රසායනික සූත්‍ර ටික ලියා ගන්න. potassium permanganate, copper sulfate, baking soda. ඒ කියන්නේ ආප සෝඩා තමයි.
හරිද? right. ඊළඟට 8 වෙනි එක. හරිනේ? මම ස්ක්‍රීන් එකට යනවා ඈ. ඔව් 8 වෙනි එක බලන්න. මීතේන් අණුව නිරූපණය කරන ආකාරය දැක්වෙන නිවැරදි පින්තූරය තෝරන්න. මීතේන් අණුව නිරූපණය කරන නිවැරදි පින්තූරනේ මීතේන්. මීතේන් කියපු ගම පුතාලා ඔයාලට මතක් වෙන්න ඕනේ ඒකේ රසායනික සූත්‍රය නේ. මොකද්ද රසායනික සූත්‍රය මීතේන් වල? CH4 නේ. CH4. ඒ කියන්නේ කාබන් වට කරගෙන හයිඩ්‍රජන් පරමාණු 4ක් පවතිනවා. නේ? CH4 මීතේන් වායුව. නැත්නම් අපි කියනවා ජීව වායුව කියලා කියනවා. එතකොට මොකද්ද වෙන්න ඕන? මෙතන තියෙන රසායනික සූත්‍රය බලන්න. මේ තියෙන්නේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් දෙකක්. මේ තියෙන්නේ ජල අණුව H2O. H2O. මේන් තියෙනවා මීතේන් අණුව. කාබන් තියෙනවා, හයිඩ්‍රජන් හතර පැත්තෙන් තියෙනවා. මෙන්න මීතේන් අණුව. right? මේ තියෙන ඇමෝනියා පුතාලා NH3 ඇමෝනියා. NH3 ඇමෝනියා වායුව. හරි? මේ තියෙන හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි හයිඩ්‍රජන් අණුව හැදිලා තියෙන්නේ. අණු. right? එතකොට පුතාලා දැන් මෙතන බලන්න මේ තියෙන අණු ಜಾති නේ. එතකොට මෙතන විවිධ මූලද්‍රව්‍ය එකතු වෙලා නේ එකම වර්ගයේ පරමාණු එකතු වෙලා නැහැ මෙතන. අපි එමුනේ කියන විෂම පරමාණුක අණු. right? එතකොට මෙතන තියෙන මේ තියෙන විෂම පරමාණුක අණු. right? ඒ කියන්නේ එකම වර්ගයේ පරමාණු සම්බන්ධ වීමෙන් නෙවෙයි මේ අණු හැදිලා තියෙන්නේ. මෙතනත් එහෙමයි. මෙතනත් විෂම පරමාණුක අණු. මෙතනත් තියෙන විෂම පරමාණුක අණු. හැබැයි මෙතන තියෙන්නේ එකම වර්ගයේ පරමාණු දෙකක් නේ හයිඩ්‍රජන්. ඔන්න සම පරමාණුක අණු. සම පරමාණුක අණු. right? අපි තවත් විදිහට කිව්වොත් එහෙම මේ තියෙන සංයෝග. නේ මේක සංයෝගයක්, මේක සංයෝගයක්, මේක සංයෝගයක්, මේක අණුවක්. right? සම පරමාණුක අණුවක්. right. නමේ බලන්න. භූමි තෙල් නිපදවනු ලබන්නේ කොහොමද භූමි තෙල් නිපදවන්නේ මම කිව්වා ඊයේ සතියේ. භූමි තෙල් නිපදවන්නේ කියන්න බලන්න කවුරු හරි කෙනෙක්. මෙතන තියෙන උත්තර භාගික ආසවණය මගින් නේ. භාගික ආසවණය මගින් තමයි භූමි තෙල් නිපදවන්නේ. හුමාල ආසවණය මගින් තමයි පුතාලා ඔය සගන්ධ තෙල්, ඒ කියන්නේ කුරුඳු තෙල්, ගම්මිරිස් තෙල්, සාදික්කා තෙල්, කරාඹු තෙල්, එනසල් තෙල් ඒ වගේ තෙල් නිපදවන්නේ හුමාලාසවණිය. right? ඒ විතරනේ මධ්‍යසාර පෙරන්නේ නේ. කසිප්පු පෙරන්නේ කට්ටිය. right? කසිප්පු පෙරන්නේ හුමාලාසවණිය මගින්. right? වාෂ්පී භවණය සිද්ධ වෙන්නේ ලුණු ලේ වායු තුල. right? ලුණු ලේ වායුවේදී ලුණු වල තියෙන ජල ඉවත් කරන්නේ වාෂ්පී භවණය මගින් නේ. එතෙන්දී සෙල්සියස් අංශක 100ටම වතුර රත් වෙන්නේ නැහැ. සෙල්සියස් අංශක 100ට වඩා අඩු උෂ්ණත්වයකදී තමයි වතුර රත් වෙන්නේ. එතකොට ඒ වතුර ඉවත් වෙනවට අපි කියනවා වාෂ්පී භවණය. right? වාෂ්පීකරණය කියලා කියන්නේ සෙල්සියස් අංශක 100දී ජලය හුමාලේ ලෙස පිට වෙනවා. right? කේතලයේ නටනකොට නේ නටන වතුරේ පිට වෙන්නේ හුමාලය. අන්න එතෙන්දී පුතාලා ඒක වාෂ්පීකරණය කියලා කියන්නේ. වාෂ්පීකරණයේදී සෙල්සියස් අංශක 100ට අපි කියනවා එහෙම නැත්නම් ඒකේ තාපාංකයට එන්න ඕන. right? ජලයේ නම් සෙල්සියස් අංශක 100ට. එක එක ද්‍රව්‍ය වල එක එක තාපාංක තියෙනවා. right? ඒ තාපාංකයට එන්න ඕන වාෂ්පීකරණය වෙන්න නම්. වාෂ්පීභවණය වෙන්න එයාගේ තාපාංකයට එන්නේ නැහැ. right? අපි එළියක රෙද්දක් වේලෙන්න දැම්මොත් එහෙම සෝදලා ඒ රෙද්ද වේලෙන්නේ වාෂ්පීභවණය මගින්. පොළවේ වතුර ටිකක් හැරුණොත් ඒ පොළවේ වතුර ටික වේලෙන්නේ වාෂ්පීභවණය මගින්. ඔව්. ඒතර භාගික ආසවණයේදී වෙන්නේ මේ මිශ්‍රණයක් නේ. යම්කිසි මිශ්‍රණයක් තුල තියෙන
ඒ ද්‍රව්‍ය එයාලගේ විවිධ තාපාංක තියෙන්නේ. right තාපාංකය වෙනස්. right ඒ කියන්නේ ද්‍රව තත්ත්වයෙන් වායු බවට පත් වෙන්න අවශ්‍ය වායු බවට පත් වෙන උෂ්ණත්වය වෙනස් එක එක ද්‍රව්‍ය වල. එතකොට භූමි තෙල් වල තියෙන එක තාපාංකයක්. පෙට්‍රෝල් වල තියෙන එක තාපාංකයක්. ඩීසල් වල තියෙන එක තාපාංකයක්. ඊට පස්සේ ගෑස් වල තියෙන එක තාපාංකයක්. එතකොට විවිධ තාපාංක වලදී මේගොල්ලෝ වාෂ්ප වෙනවා. right එතකොට ඒ විවිධ උෂ්ණත්වයන් වලදී අපි ඒ වාෂ්ප වන ටික අපි වෙනම එකතු කරගෙන ඒක ඝනීභවණය කරගන්නවා. ඝනීභවණය කළා තමයි අපි එතන khනිජ තෙල් අපි නිස්සාරණය කරනවා. අපි කියන khනිජ තෙල් පිරිපහදු කරගන්නවා කියලා කියන්නේ. right අපි ඒකට කියන භාගික ආසන. මේක ඇත්තටම 11 වසරේදී ඔක හොඳට උගන්වනවා. right 9 2 උත්තරේ 10 බලන්න. A කියලා පරමාණුවක් තියෙනවා. ඒකේ යටින් 13 තියෙනවා, උඩින් 27 තියෙනවා නේ. මෙම පරමාණුවේ ඇති නියුට්‍රෝන සංඛ්‍යාව කොපමණද? කියන්න බලන්න. කීයද නියුට්‍රෝන සංඛ්‍යාව? 14යි. 14යි නේ. කෙලින්ම මේ 27න් 13ක් අඩු කරපුවම අපිට ලැබෙන්නේ මොකද්ද? ඒ තියෙන නියුට්‍රෝන සංඛ්‍යාව නේ. 13 කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. පරමාණුක ක්‍රමාංකය. 27 කියලා කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙකේම එකතුව නේ. එතකොට ඒකෙන් ප්‍රෝටෝන සංඛ්‍යාව අඩු කරපුවම අපිට ලැබෙන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව 14යි. දෙක බලන්න ලුණු ද්‍රාවණය. ලුණු ද්‍රාවණය සංසුද්ධ ද්‍රාවණයකි කියලා කියනවා. හරිද වැරදිද? ලුණු ද්‍රාවණය පුතාලා සංසුද්ධ ද්‍රාවණයක්ද? සමජාතීය මිශ්‍රණයකි. ඔව් ඒක ඇවිල්ලා සමජාතීය මිශ්‍රණයක් නේ. ඒක සංසුද්ධ ද්‍රාවණයක් නෙවෙයි. ඒක විෂම. ඒක මිශ්‍රණයක්. මිශ්‍රණයක්. ලුණු කියලා කියන්නේ සංසුද්ධ නැහැ. ඒ තුල ජලය තියෙනවා, මැග්නීසියම් ක්ලෝරයිඩ් තියෙනවා, කැල්සියම් ක්ලෝරයිඩ් තියෙනවා, සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා, මැග්නීසියම් සල්ෆේට් තියෙනවා. එක එක දේවල් තියෙනවා. right වැඩිපුරම තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් නේ. හරි. එතකොට මේකේ උත්තරේ තමයි සමජාතීය මිශ්‍රණය කියන එක. 11 3 12 බලන්න. යම් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය ලෙස හඳුන්වන්නේ. හරිම ලේසිනේ. very easy. අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණු අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව 12 1 12 1 PVC පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වල අඩංගු මූලද්‍රව්‍ය වන්නේ මොනවද? පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වල තියෙන්නේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වල තියෙන මූලද්‍රව්‍ය ටික තමයි අහන්නේ. right පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියලා කියන්නේ පුතාලා එතිලීන් දන්නවද? එතිලීන් right පොලිවයිනයිල් ක්ලෝරයිඩ් right එතිලීන් කියලා කියන්නේ C2H4 right ඒ කියන්නේ කාබන් දෙකක් තියෙනවා හයිඩ්‍රජන් පරමාණු ඔන්නෝම සම්බන්ධ වෙලා තියෙනවා. මේක තමයි එතිලීන් අණුව. right මෙතෙන් එතිලීන් අණුවේ සූත්‍රය C2H4 කාබන් දෙකක් තියෙනවා හයිඩ්‍රජන් පරමාණු හතරක් සම්බන්ධ වෙලා තියෙන මේ විදිහට නේ. එතකොට මේ කාබන්ට හයිඩ්‍රජන් දෙකයි. මේ කාබන්ට හයිඩ්‍රජන් දෙකයි. හරි. එතකොට මේ තියෙන එතිලීන්. පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වලදී වෙන්නේ පුතාලා මේ H එකක් වෙනුවට මෙතන තියෙනවා Cl ක්ලෝරින් එකක්. ක්ලෝරින් එකක් තියෙනවා. right? එතකොට මොකද වෙන්නේ? මේවා බහු අවයවීකරණයෙන් කියලා කියන්නේ මේවා එකට එක ගොඩාක් බැඳිලා තමයි පොලිවයිනයිල් ක්ලෝරයිඩ් හැදෙන්නේ. right? ඒ කියලා කියන්නේ ප්ලාස්ටික් අපි කියන්නේ PVC කියලා කියන්නේ PVC බටර් PVC pipe PVC කියන්නේ polyvinyl chloride PVC
ඔන්න ඔක ලියා ගන්න මේ ප්‍රශ්නේ තියෙන තැන. මෙතන Cl තියෙනවා නේ. ඒතර මොනවද ඒ තුල තියෙන ඇත්තටම? කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ක්ලෝරින් තියෙනවා. පරමාණු 3ක් පවතිනවා. පරමාණු වර්ග. නේ මූලද්‍රව්‍ය කාබන් මූලද්‍රව්‍ය තියෙනවා, හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය තියෙනවා, ක්ලෝරින් මූලද්‍රව්‍ය තියෙනවා. right හරිද ඊළඟ එක බලමු ස්කන්ධ ක්‍රමාංක ලෙස හඳුන්වනු ලබන්නේ මොනවද ඉතින් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන නේ 14 ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සමජාතීය මිශ්‍රණ පමණක් අඩංගු වන්නේ සමජාතීය මිශ්‍රණ විතරක් තියෙන්නේ මොකේද ලුණු ද්‍රාවණී කියලා කියන්නේ නම් සමජාතීය මිශ්‍රණයක් මැටි ද්‍රාවණී කියලා කියන්නේ පුතාලා ඒකේ මැටි අංශු තනින් තනට වෙනස් right මැටි ද්‍රාවණයක පුතාලා මැටි තැන්පත් වෙනවනේ මැටි තැන්පත් වෙනකොට පහළ මැටි සාන්ද්‍රණය වැඩි ඉහළ මැටි සාන්ද්‍රණය අඩුයි right එතකොට ඒක ඇවිල්ලා විෂම ජාතීය මිශ්‍රණයක් පළතුරු සලාදයේත් එහෙමයි. පළතුරු සලාදයේත් හැමතැනම එකම විදිහට තියෙන්නේ නැහැ නේ. තනින් තැනට වෙනස්. ඒකේ තියෙන සංඝටක. right? ඒකින්ද පහළවේ එක වැරදි. right? දෙක බලන්න. බොර ජලය. බොර ජලය කියලා කියන්නේ තර මැටි ද්‍රාවණය වගේ තමයි. ඒක විෂම ජාතීයයි. සීනි ද්‍රාවණය නම් සම ජාතීයයි. සීනි හැම තැනකම එකම විදිහට දිය වෙලා තියෙනවා. සිසිල් බීම බෝතලයක් ගන්නකො. සිසිල් බීම බෝතලෙත් එකම විදිහට තමයි තියෙන්නේ හැම තැනකම නේ. එතකොට ඒකත් සමජාතීය මිශ්‍රණයක්. හැබැයි දෙක බොර ජලයේ තියෙන හින්දා ඒක ගන්න බෑ උත්තරේට. තුන බලන්න. ලුණු ද්‍රාවණය සමජාතීය. සීනි ද්‍රාවණය සමජාතීය. සිසිල් බීම සමජාතීය නේ. අන්න උත්තරේ. 15 3. හතරක් බලන්නකො මුහුදු ජලයම විතරක් ගත්තොත් ඒක සමජාතීයයි. බදාම මිශ්‍රණය විෂම ජාතීයයි. අයිස්ක්‍රීම් විෂම ජාතීය. ඉතින් හතරෙන් උත්තරෙත් වැරදි. 15 3 උත්තරේ. right very good. දැන් ඕක හරිද? කී දෙනෙක්ගේ හරි ගියාද? අමාය නොමින්දි කියන බන්න මට පුළුවන් නම් දකුණු දාන්න ඔයාලගේ ඒ 15න් කීයක් හරි ගියාද කියලා chat එකට දාන්න zoom එකේ සර් 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද 15 පුතා මේ තුන්වෙනි එක right සමජාති මිශ්‍රණය කියලා කියන්නේ හැම තැනකම එකම ආකාරයට ව්‍යාප්ත වෙලා තියෙන්න ඕනේ ඒ ද්‍රාවණයේ තියෙන අංශුන් තනින් තන වෙනස් වෙන්න බෑ එතකොට ලුණු ද්‍රාවණය ගත්තොත් ඒක සමජාතීයයි. සීනි ද්‍රාවණයත් සමජාතීයයි. සිසිල් බීම ගත්තත් ඒ සමජාතීයයි. අනිත් වගේ දැන් මැටි ද්‍රාවණය කියන්නේ විෂම ජාතීයයි. පළතුරු සලාදේ විෂම ජාතීයයි. බොර ජලය විෂම ජාතීයයි. බදාම මිශ්‍රණය විෂම ජාතීයයි. අයිස්ක්‍රීම් විෂම ජාතීයයි. right? ඒකද හරි උත්තරේ 15 3 වෙනි එක. right පළවෙනි කොටස මායාගේ 12ක් හරි ගිහිල්ලා තියෙනවා නේ ස්වර්ණමාලිගේ 9යි ඒ මොකද වරද්ද ගත්තේ දැන් මෙහෙම වැඩේ ටියුට් එකක් දැම්මම නොමින්දි 15 වෙනි 13 යා හොඳයි
right ටියුට් එක දැම්මම පුතාලා ඉස්සලා නෝට් එක කියවන්න හොඳට right මම දන්නේ නැහැ මේ දවස්වල ඔයාලගේ විභාගය ඉවරනාද 8 විභාගෙ දැන් ඉවරයිද ඔක්කොම විභාග ඉවරයි නේ විභාග වල දැන් වෙනියත් කියලා ඇති සයන්ස් වලට කොහොමද දන්න ලකුණු අම්මයි ලකුණු කීයද සයන්ස් නොමින්දි 88යි very good අනික කට්ටියක් දාන්න බලන්න 77යි හොඳයි right ඔව් හරි දැන් ඔන්න දැන් 8 ටික දැන් ඉවරයි පොත් රාකේ 8 පොත් ටික දැන් පැත්තකින් තියලා O level එන්නේ 9 10 11 right ඒතර 9 පොත් ටික පිළිවෙලකට දැන් තියාගන්න ක්ලාස් බුක් ටික වෙනම තියාගන්න පත්තර ගන්නවා නම් පත්තර ටික වෙනම තියාගන්න අල්මාරියේ right අල්මාරියක් හරි ඔයාලා පොත් තියාගන්න තැන පොත් මේසෙ හරි කමන්න පිළිවෙලකට පොත් ටික වෙන් කරගන්න කවර දාගන්න right දැන් මම මේ දෙන ටියුට් එක උනොත් ෆයිල් කවර් එක ලස්සනට දාගෙන තියාගන්න තැන් තැන් වල දාන්න යන්න එපා right ෆයිල් කවර් එක ලස්සනට දාගෙන ටියුට්ස් ටික දාගන්න ඒ ටික තියාගන්න right පාඩම් කරන්න සතියකට සැරයක්වත් එක පාඩමක් දෙකක් පාඩම් කරන්න right මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මගේ රෙකෝඩ් එකට ගිහලා බලන්න පුළුවන් රෙකෝඩින් තියෙනවනේ කෙලින්ම YouTube එකට ගියා හැබැයි මෙහෙම සමහරක් ඒවා මම දාලා තියෙන්නේ unlisted ඒකල කියන්නේ හැමෝටම බලන්න බෑ right link එකෙන් විතරයි බලන්න පුළුවන් සමහරක් වීඩියෝස් මම එහෙමයි දාලා තියෙන්නේ හැමෝටම බලන්න බැරි විදිහට ක්ලාස් එකේ ඉන්න ළමයින්ට දැන් මම එනවා WhatsApp එකේ දාලා තියෙන link එකකින් විතරයි යන්න ඕන හරි එහෙම මොනවා හරි ඕන නම් මට කියන්න මම එවන්න රෙකෝඩින් එක හරි right පළවෙනි කොටස ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න right එක පහත ලැයිස්තුවෙන් තෝරා සටහන සම්පූර්ණ කරන්න ඔව් දැන් මේක මම කල් හරියන්නේ මේ කරාද කරන්න ඇතිනේ කරන්න ඇතියි මම සිතනවා right okay එතකොට අපි පදාර්ථය අපි කොටස් දෙකකට බෙදනවා නේ දැන් මේ පාඩමේ තියෙන සංක්ෂිප්තයක් මේ තියෙන ඇත්තට මේ right පදාර්ථය මොකද්ද පදාර්ථය පදාර්ථය කියලා කියන්නේ ස්කන්ධය සහිත අවකාශයෙන් ඉඩක් ගන්නා දේවල් වලට අපි කියනවා පදාර්ථ කියලා කියනවා right එතකොට පදාර්ථය අපි කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි සංශුද්ධ ද්‍රව්‍ය අනිත් එක සංශුද්ධ නොවන ද්‍රව්‍ය නේ සංශුද්ධ නොවන ද්‍රව්‍ය වලට අපි කියනවා මිශ්‍රණ කියලා එතකොට මෙතෙන් එන්න ඕන සංශුද්ධ ද්‍රව්‍ය right සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද නිශ්චිත ගති ලක්ෂණ පවතින තවදුරටත් බෙදා වෙන් කළ නොහැක නේ right ඒ කියන්නේ ඒ සංශුද්ධ ද්‍රව්‍යයේ තියෙන ගති ලක්ෂණ ඒ විදිහටම තියෙන පරිදි ඒක තවදුරටත් භෞතිකව හෝ රසායනිකව වෙන් කරන්න බෑ right භෞතිකව හෝ රසායනික කියන්නේ රත් කිරීමක් මගින් හෝ නැත්නම් වෙන් කිරීමක් මගින් හෝ එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක් මගින් හෝ වෙන් කරන්න බැරි දේවල් අපි කියනවා සංශුද්ධ ද්‍රව්‍ය නේ සංශුද්ධ ද්‍රව්‍ය right එතකොට මෙතෙන්දී අපි මේක තවදුරටත් කොටස් දෙකකට බෙදෙනවා මූලද්‍රව්‍ය සහ සංයෝග කියලා right මූලද්‍රව්‍ය මෙතන එන්නේ සංයෝග right එතකොට මූලද්‍රව්‍ය තමයි අපිට භෞතිකව රසායනිකව තවදුරටත් බෙදන්න බෑ මූලද්‍රව්‍ය හරි පොඩ්ඩක් ඉන්න පුතාලා මට මෙතන පොඩි මිස්ටේක් එකක් වුණා මෙතන සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය කියන එක දන්නවනේ නේද? ඒ කියන්නේ යම් කිසි දෙයක එක් සංඝටකයක් පමණක් පවතින දේවල්. right එක් සංඝටකයක් පමණක් නිශ්චිත ගති ලක්ෂණ දරන එක් සංඝටකයක් පමණක් පවතින දේවල් අපි කියනවා සංශුද්ධ ද්‍රව්‍ය. right එතකොට මේ සංශුද්ධ ද්‍රව්‍ය නැවත කොටස් දෙකකට බෙදෙනවා මූල ද්‍රව්‍ය සහ සංයෝග. එතකොට මූල ද්‍රව්‍ය වල එයාගේ තියෙන ගති ලක්ෂණ රැකෙන පරිදි එයාව තවදුරටත් බෙදන්න බෑ භෞතිකව රසායනිකව වශයෙන්. සංයෝගත් එහෙමයි. right. එතකොට මෙතන උදාහරණ මොනවද ලියන්න පුළුවන් මූල ද්‍රව්‍ය වලට උදාහරණ. ඕන තරම් දේවල් තියෙනවා නේ.
කාබන්, සල්ෆර් ලියන්න පුළුවන්. යකඩ ලියන්න පුළුවන්. තඹ ලියන්න පුළුවන්. රත්තරන් ලියන්න පුළුවන්. නේ? රසදිය ලියන්න පුළුවන්. ඒ මූලද්‍රව්‍ය. right? උදාහරණ කීපයක් ලියා ගන්න. යකඩ, තඹ, රත්රන්, රසදිය, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් ඕන එකක්. සංයෝග ඈ සෝඩියම් වලට සෝඩියම් ලියන්න පුළුවන්. සෝඩියම් විතරයි ආ සංයෝගයටද ලියන්න පුළුවන් මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ්, copper sulfate, කොන්ඩිස්, කැල්සියම් කාබනේට්. සර් එතන උඩින් උත්තර දීලා තියෙනවා. ඈ එතන උඩින් සර් උත්තර දීලා තියෙනවා. සෝරි උඩින් දීලානේ තියෙන්නේ. ඔව් හරි. උඩින් උත්තර දීලා තියෙනවා නේ. රයිට්. ඔව් ඒ ටික දාන්න පුළුවන් මෙතන. රයිට්. ඔව් ඒ ටික දාන්න පුළුවන්. මේ පැත්තෙන් සංශුද්ධ නොවන ද්‍රව්‍ය. විෂම ජාතිය සහ සමජාතිය නේ. සමජාතිය වලට උදාහරණ දෙන්න පුළුවන් මෙතන මොනවද? සමජාතිය මුහුදු ජලය දෙන්න පුළුවන් සමජාතිය. right වාතය දෙන්න බෑ. වාතය තනින් තන වෙනස් වෙනවා. ආයි මොනවද තියෙන්නේ? මැටි ඇවිල්ලා විෂම ජාතිය. බොර ජලයත් විෂම ජාතිය. සීනි ද්‍රාවණය සමජාතිය. right සීනි ද්‍රාවණය සමජාතිය මිශ්‍රණයක්. හරිනේ නේ? right ඊළඟට මූලද්‍රව්‍ය හා සංයෝග අතර වෙනස කුමක්ද? මූලද්‍රව්‍ය හා සංයෝග අතර වෙනස. එතන පුතාලා ඇත්තටම උත්තරේ ලියන්න උතන ඉඩමදි. right මෙතන උත්තරේ ලියන්න ඉඩමදි. මෙතන ඕන එක නිකන් තර ලකුණක් දාලා ලියා ගන්න මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා නේ. ඇත්තටම අපි කෙටියෙන් පැවසුවොත් එහෙම මූලද්‍රව්‍ය භෞතිකව හෝ රසායනිකව තවදුරටත් කුඩා කොටස් වලට බෙදන්න බෑ. කුඩා කොටස් වලට බෙදන්න බෑ. right හරිද? එතන මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ හැමතිස්සෙම එකම ජාතියේ පරමාණු එකතු වෙලා. එකම ජාතියේ පරමාණු එකතු වෙලා තමයි මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ. right හැබැයි සංයෝග ගත්තොත් එහෙම සංයෝග හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකට එකතු වීමෙන් තමයි සංයෝග හැදෙන්නේ. හරි? ඒ සංයෝග අපිට තවදුරටත් කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්. භෞතිකව හෝ රසායනිකව හෝ සංයෝග නැවත කොටස් වලට අපිට බෙදන්න පුළුවන් නේ. right? සෝඩියම් ක්ලෝරයිඩ් නම් සෝඩියම් වෙනම ගන්න පුළුවන්, ක්ලෝරින් වෙනම ගන්න පුළුවන්. right? ඒ වගේ වෙන් කර ගන්න පුළුවන් භෞතික හෝ රසායනික ප්‍රතික්‍රියා මගින්. හැබැයි මූලද්‍රව්‍ය එහෙම බෑ. right? ඔන්න ඕක තමයි ලියන්න ඕන. right මෙතන ලියන්නකෝ තර ලකුණ දාලා ලියන්නකෝ. ඔයාලා කොහොම ලියනවද තියෙනවද දන්නේ නැහැ. මගේ උත්තරේ ලියා ගන්න පැත්තකින්. ලියා ගන්න. මෙහෙම ලියා ගන්නකෝ. මූලද්‍රව්‍ය නේ right ලියා ගන්න. භෞතිකව හෝ රසායනිකව වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට තවදුරටත් බෙදිය නොහැකි ද්‍රව්‍ය.
මූල ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. මූල ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. ඔන්න මූල ද්‍රව්‍යනේ. භෞතිකව රසායනිකව වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය බවට වෙන් කරන්න බෑ. සංයෝග ඊට උඩින් ලියාගත්තක් කමන්නේ. රයිට් සංයෝග ඊට උඩින් ලියා ගන්න. මූල ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක්. මූල ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක්. මූල ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක්. යම් අනුපාතයකට මූල ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් යම් අනුපාතයකට රසායනිකව එකතු වීමෙන් රසායනික එකතු වීමෙන් නිශ්චිත ගුණ දරන ද්‍රව්‍ය වේ. නිශ්චිත ගුණ දරන ද්‍රව්‍ය වේ. ඔන්න සංයෝග මේ මොනවද? ඔව් සංයෝග. right ඔව් ඒකම තමයි මේ යටත් ලියන්න තියෙන පුතානේ. මූල ද්‍රව්‍ය හා සංයෝග අතර දක්නට ලැබෙන සමාන හා අසමාන ලක්ෂණ ලැයිස්තුගත කරන්න. සමාන ලක්ෂණ තමයි මූල ද්‍රව්‍ය වලත් නිශ්චිත ගුණ දරනවා, සංයෝග වලත් නිශ්චිත ගුණ දරනවා. සමාන ලක්ෂණ නේ නිශ්චිත ගුණ දරනවා. මෙහෙම ලියන්නකෝ. ඔව් නිශ්චිත ගුණ දරයි, නිශ්චිත ගුණ දරයි. ඔන්න සමාන ලක්ෂණයක්. ඒ වගේම තමයි එකම පරමාණු වර්ගයකින් සෑදී ඇත මූල ද්‍රව්‍ය. මූල ද්‍රව්‍ය පැත්තේ එකම පරමාණු වර්ගයකින් සෑදී ඇත. එකම පරමාණු වර්ගයකින් සෑදී ඇත. සංයෝග පැත්තේ වෙනස් පරමාණු වලින් සෑදී ඇත. වෙනස් පරමාණු වලින් සෑදී ඇත නේ. මූල ද්‍රව්‍ය පැත්තේ ලියා ගන්න සමපරමාණුක අණුදරයි. සමපරමාණුක අණුදරයි. සමපරමාණුක අණුදරයි. සංයෝග පැත්තේ විෂම පරමාණුක අණුදරයි. විෂම පරමාණුක අණු. මූල ද්‍රව්‍ය පැත්ත ලියා ගන්න තව එකක් රසායනිකව හෝ භෞතිකව වෙන් කළ නොහැක. රසායනිකව හෝ භෞතිකව වෙන් කළ නොහැක.
සංයෝග පැත්තේ රසායනිකව හෝ භෞතිකව වෙන් කළ හැක. රසායනිකව භෞතිකව වෙන් කළ හැක. right ඔය chart එක හොඳට මතක තියාගන්න. මූලද්‍රව්‍ය සහ සංයෝග අතර තියෙන ඔතන තියෙන සමාන ලක්ෂණක් තියෙනවා අසමාන ලක්ෂණත් දෙකම තියෙනවා. කවලමේ තමයි තියෙන්නේ. right right දෙවෙනි ප්‍රශ්නේ බලමු. පදාර්ථය යනු කොහොමද නේ? හරිම සිම්පල් උත්තරයක්. මොකද්ද? අවකාශයෙන් ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේවල් පදාර්ථ ලෙස හඳුන්වයි. අවකාශයෙන් ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේවල් පදාර්ථ ලෙස හඳුන්වයි. එනවා පදාර්ථයේ තැනුම මේකේ පරමාණුනේ. පදාර්ථ තැනුම එක තමයි පරමාණුව. තුන්වෙනි එක නවසීලන්ත ජාතික අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් ඉදිරිපත් කළ පරමාණුවේ ව්‍යුහය ඇඳ දක්වන්න. කොහොමද දන්නේ? අර්නස්ට් රදර්ෆර්ඩ් කොහොමද දන්නේ පරමාණු ව්‍යුහය? අර්නස්ට් රදර්ෆර්ඩ් කියලා මොකක්ද කිව්වේ? පරමාණු කොහොමද තියෙන්නේ? මැද තියෙනවා ධනාරෝපිත න්‍යෂ්ටියක් තියෙනවා. ඒ වටා ඍණාරෝපිත අංශු චලනය වෙනවා. මොමනේ කිව්වේ නේ? right එතකොට එයා ඔන්න ඔහමයි. right ධනාරෝපිත න්‍යෂ්ටියක්. අපි කාබන් අඳිමුකෝ. ධනාරෝපිත 6ක් අඳින්න. 1 2 3 4 5 6යි නේ. ඒ වටා තියෙනවා ඍණාරෝපිත අංශු. අවකාශයක් තුල පවතිනවා නේ. right මේක තමයි අර්නස්ට් රදර්ෆර්ඩ් ඔක තමයි කියන්නේ. right ඕනෝක නම් කරන්න. right නම් කරන්න ධනාරෝපිත න්‍යෂ්ටිය. right මේක නම් කරන්න ධනාරෝපිත න්‍යෂ්ටිය. right ඊට පස්සේ ආ කිව්වා ඍණාරෝපිත අංශු. ඍණාරෝපිත අංශු. right ඒ වගේම තමයි මෙතන තියෙනවා හිස් අවකාශයක් නේ. හිස් අවකාශය තුල තමයි මේ ඍණාරෝපිත අංශු තියෙන්නේ. හිස් අවකාශය. දැන් ඔයාලට කරන්ට් එක තේරෙනවද පුතාලා? දැන් සර් අපිට නෑ. නෑනේ. ඔව් දැන් ගොඩක් අයට නෑ තමයි දැන් මාර වැඩි. මේ කමන්නේ මම රෙකෝඩ් එක දාන්න. කවදා හරි ලංකාවේ කරන්ට් එක කපන්නේ නැති දවසක් එයිනේ. right නේද? කරන්ට් එක කපන්නේ නැති දවසක් එයිනේ. එතකන් ඔහොම යන් ඉතින් මොනවා කරන්නද ඉතින්? right ළමයි පුළුවන් අය සම්බන්ධ වෙන බැරි අය සම්බන්ධ වෙන්නේ නැහැ. ගොඩක් අඩුයි පාටිසිපේෂන්. right ඊළඟ මොකද්ද කියන්නේ? පස්වෙනි එකනේ. පහට කියනවා මොකද්ද? ජෝන් ඩෝල්ටන් නේ. මොකද්ද කියන්නේ? ජෝල් ඩෝල්ටන් විසින් පරමාණුව සම්බන්ධව ඉදිරිපත් කළ කරුණු දෙකක් දක්වන්න. ජෝල් ඩෝල්ටන් මොකද කිව්වේ? ජෝන් ඩෝල්ටන් තමයි කිව්වේ පදාර්ථයේ සෑදී ඇත්තේ ඊතා කුඩා අංශු වලිනි. ඒවා තවදුරටත්
බෙදිය නොහැකිය කියලා කිව්වා ජෝන් ඩෝල්ටන්. හොඳට මතක තියාගන්න ඈ. ජෝන් ඩෝල්ටන් මොකද කිව්වේ? පදාර්ථය සෑදී ඇත්තේ ඊතා කුඩා අංශු වලිනි. එම අංශු තවදුරටත් බෙදිය නොහැකිය කියලා කිව්වා ජෝන් ඩෝල්ටන්. නේ ඇත්තටම එයා මොකක් ගැනද මේ කියන්නේ? පරමාණු ගැන කියලා කියන්නේ නේ. එයා කියන්නේ පරමාණුව තවදුරටත් බෙදන්න බැහැ කියලා ජෝන් ඩෝල්ටන් කියලා කියන්නේ. රයිට්? ඒ වගේම එයා තව දෙයක් කිව්වා. එයා කිව්වා එකම මූලද්‍රව්‍ය තුල එකම වර්ගයේ පරමාණු ඇත. ඒ කියන්නේ අපි යකඩයක් ගත්තොත් යකඩය තුල තියෙන යකඩ පරමාණු විතරමයි. රත්රන් ගත්තොත් රත්රන් තුල තියෙන රත්රන් පරමාණු විතරමයි නේ. කොපා ගත්තොත් කොපා විතරමයි. සෝඩියම් ගත්තොත් සෝඩියම් විතරමයි. කියන්නේ එකම මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ එකම වර්ගයේ පරමාණු වලින් කියලා කිව්වා. ඒ වගේම තමයි යා කිව්වා විවිධ මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ වෙනස් වර්ගයේ පරමාණු වලිනි. ඒ මොකද ඒ කිව්වේ? ඒ කිව්වේ විවිධ මූලද්‍රව්‍ය කියලා කියන්නේ සෝඩියම් නේද? ආවර්ත ලෝකේ තියෙන නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් රයිට්. එතකොට බලන්න ඒවා වෙනස් මූලද්‍රව්‍ය. එතකොට මේ වෙනස් මූලද්‍රව්‍ය හැදලා තියෙන වෙනස් පරමාණු වලින් නේ. හයිඩ්‍රජන් හැදලා තියෙන හයිඩ්‍රජන් පරමාණු වලින්. ලිතියම් කියන මූලද්‍රව්‍ය හැදලා තියෙන ලිතියම් පරමාණු වලින්. රයිට්. ඊට පස්සේ කාබන් කියන පරමාණු හැදලා තියෙන්නේ කාබන් කියන මූලද්‍රව්‍ය හැදලා තියෙන්නේ කාබන් පරමාණුයි. ඒ වගේ නේ ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය හැදලා තියෙන්නේ ක්ලෝරින් පරමාණුයි. ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය හැදලා තියෙන්නේ ඔක්සිජන් පරමාණුයි. අන්න ඒකයි යා කියන්නේ. රයිට්. ජෝන් ඩෝල්ටන්. රයිට්. එතනත් ඕක උත්තරේට ඉඩ නම් මදි. ලියා ගන්නකො මෙතන එක දාලා ලියා ගන්න. පළවෙනිට මෙයා කිව්වේ අංක 1 ලියා ගන්න. පදාර්ථයේ සෑදී ඇත්තේ තවදුරටත් කුඩා අංශු වලට පදාර්ථයේ සෑදී ඇත්තේ තවදුරටත් කුඩා අංශු වලට පදාර්ථයේ සෑදී ඇත්තේ තවදුරටත් කුඩා අංශු වලට බෙදිය නොහැකි පරමාණු වලින් බව. තවදුරටත් බෙදිය නොහැකි පරමාණු වලින් බව. අංක 1. right. අංක 2 ලියන්න. යම් මූලද්‍රව්‍ය මම කියන වේගය වැඩිද? වේගය වැඩි නම් කියන්න පුතාලා. අංක 2. යම් මූලද්‍රව්‍යයක් නිර්මාණය වී ඇත්තේ එකම වර්ගයේ පරමාණු වලින් බවත් යම් මූලද්‍රව්‍යයක් නිර්මාණය වී ඇත්තේ එකම වර්ගයේ පරමාණු වලින් බවත් විවිධ මූලද්‍රව්‍ය නිර්මාණය වී ඇත්තේ එකිනෙකට වෙනස් පරමාණු වලිනි. යම් මූලද්‍රව්‍යයක් නිර්මාණය වී ඇත්තේ එකම වර්ගයේ පරමාණු වලින් බවත් විවිධ මූලද්‍රව්‍ය නිර්මාණය වී ඇත්තේ එකිනෙකට වෙනස් පරමාණු වලිනි. ඒක තේරුණාද ජෝන් ඩෝල්ටන් කියපු එක? ජෝන් ඩෝල්ටන් කියපු එක තේරුණා නේ? ආයි බලන්න පාඩම. ඒ කියන්නේ ආව පරමාණු ගැන කියන්නේ. right. හරි මෙතන බලන්න. පරමාණු ව්‍යුහය සම්බන්ධව ඔබ දන්නා තොරතුරු භාවිතයෙන් පහත සඳහන් වගුව සම්පූර්ණ කරන්න. right. මෙතන දීලා තියෙන උපපරමාණුක අංශු. right. උපපරමාණුක අංශු නිකන් න්‍යෂ්ටියේ තියෙන මේ පරමාණු තියෙන අංශුනේ. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන.
right පිහිටීම ස්කන්ධය ආරෝපණය සොයාගත් පුද්ගලයා right ඉලෙක්ට්‍රෝන පිහිටීම කොහෙද පවතින්නේ න්‍යෂ්ටිය වටා right ලියන්න පිහිටීම න්‍යෂ්ටිය වටා අවකාශය තුල න්‍යෂ්ටිය වටා ඇති අවකාශය තුල න්‍යෂ්ටිය වටා පිහිටි අවකාශය තුල ප්‍රෝටෝන කොහෙද පිහිටලා තියෙන්නේ න්‍යෂ්ටිය තුල නේ ප්‍රෝටෝන න්‍යෂ්ටිය තුල නියුට්‍රෝනත් න්‍යෂ්ටිය තුල ස්කන්ධය ඉලෙක්ට්‍රෝනල් ස්කන්ධය කොච්චරද කියන්න බලන්න ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය අපි ලියන්නේ කොහොමද පුතාලා ස්කන්ධ ක්‍රමාංකය 1 බෙදීම 1840 right ඒ කියන්නේ මේ ප්‍රෝටෝනික ස්කන්ධය බෙදන්න ඕන 1840 න් එතකොට ලැබෙන උත්තරය තමයි ඉලෙක්ට්‍රෝනීය ස්කන්ධය කියලා කියන්නේ right ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 1840ක ස්කන්ධය සමානයි එක ප්‍රෝටෝනයක ස්කන්ධය right අනිත් පැත්තෙන් කිව්වොත් එහෙම right ඉලෙක්ට්‍රෝන 1840ක ස්කන්ධය සමාන වෙනවා එක ප්‍රෝටෝනයකට right එතකොට ඕකේ ප්‍රෝටෝනල් ස්කන්ධය එක ප්‍රෝටෝනල් ස්කන්ධය එක නියුට්‍රෝනල් ස්කන්ධයත් එකයි right ඒක තේරෙනවනේ right එතකොට ආරෝපණය ඉලෙක්ට්‍රෝනයේ ඍණ 1යි right ඍණ 1 ප්‍රෝටෝන වලට ධන 1යි නියුට්‍රෝනයේත් ධන 1යි ආරෝපණය ඍණ 1යි ධන 1යි මේ නියුට්‍රෝනයේ උදාසීනයි නියුට්‍රෝනයේ බිඳුවයි right ප්‍රෝටෝනයේ ධන 1යි ඉලෙක්ට්‍රෝනයේ ඍණ 1යි නියුට්‍රෝනයේ බිඳුවයි නේ නියුට්‍රෝනයට ආරෝපණයක් නැහැ right එතකොට සොයාගත් පුද්ගලයා ඉලෙක්ට්‍රෝන කවුද හොයාගත්තේ ඉලෙක්ට්‍රෝන හොයාගත්ත පුතාලා ජේ තොම්සන් කෙනෙක් කෙනා right ජේ තොම්සන් එයා තමයි ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ right ප්‍රෝටෝනය ඔයාලා දන්නවනේ ප්‍රෝටෝනය අර්නස් රදර්ෆර්ඩ් කිව්වනේ ප්‍රෝටෝනයේ තියෙන ධනාරෝපිත අංශු කියලා කිව්වනේ ඒ ධනාරෝපිත අංශු ප්‍රෝටෝන කියලා අර්නස් රදර්ෆර්ඩ් කිව්වා ප්‍රෝටෝනය අර්නස් රදර්ෆර්ඩ් නියුට්‍රෝන හොයාගත්තා ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා ජේම්ස් චැඩ්වික් බෝඩ් එක පේන්නේ නැහැ නේ ජේ තොම්සන් ජේම්ස් චැඩ්වික් right ඊළඟ බලමු මේක බලන්න මූලද්‍රව්‍ය පරමාණු කීපයක උපපරමාණුක අංශු පිහිටන ආකාරය පහත වගුවේ දැක්කේ සුදුසු පිළිතුර යොදා වගුව සම්පූර්ණ කරන්න නේ right එතකොට ඔක්සිජන් තියෙනවා කාබන් තියෙනවා ක්ලෝරින් තියෙනවා සෝඩියම් තියෙනවා प्रोटोन संख्या ऑक्सीजन वाले किए थे प्रोटोन 8යි प्रोटोन 8යි
ඉලෙක්ට්‍රෝනත් 8යි 8යි. ඉලෙක්ට්‍රෝනත් 8යි නේ. ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. නියුට්‍රෝන 8යි ඒත් 8යි නේ. ඔක්සිජන් වල නම් ඒ විදිහටම තමයි තියෙන්නේ නේ. පරමාණුක ක්‍රමාංකය 8යි 8යි. ස්කන්ධ ක්‍රමාංකය 16යි. ස්කන්ධ ක්‍රමාංකය 16යි. කාබන් ගත්තොත් 6යි නේ. ප්‍රෝටෝන 6යි. ඉලෙක්ට්‍රෝන 6යි. නියුට්‍රෝනත් 6යි නේ. ඔක්කොම 6 6 තියෙන්නේ. පරමාණු ක්‍රමාංකයත් 6යි. ස්කන්ධ ක්‍රමාංකය 12යි නේ. 18යි හා 12යි. අයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව දෙක එකතුනේ. ඒතර 6 6 නේ තියෙන්නේ. 6යි 6යි 12යි. සර් හ්ම් සර් කාබන් වල පරමාණු ක්‍රමාංකය කීයද 6යි නේ. හරි සර් නේ? ආවර්තය ගත්තොත් එම හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්. නේ? 1 2 3 4 5 6. එයා 6 වෙනි ස්ථානේ තමයි ඉන්නේ. ආවර්තිතාවකගේ. ඉස්සරහට ඉගෙන ගන්න පුතාලා වෙලා ආවර්තිතාවක ඉගෙන ගන්නකම් පොඩි ප්‍රශ්න ටිකක් තියෙයි. right? ඒක ඉගෙන ගත්තට පස්සේ ওই ප්‍රශ්න ටික විසඳෙනවා. ඒතර ඔයාලා දන්නවා කාබන් වල පරමාණු ක්‍රමාංක කොහොමද තියෙන්නේ? ඒ ටික දන්නවනේ. දැන් ඔය කටපාඩම් කරගන්න එපා. ආවර්තිතාවක පාඩම් කරගත්තා නම් හරි. ක්ලෝරින් වල පුතාලා කීයද? 17යි නේ. 17යි. ඉලෙක්ට්‍රෝනත් 17යි. හැබැයි මෙයාගේ නියුට්‍රෝන ප්‍රෝටෝන වලට වඩා එකක් වැඩියෙන් තියෙන්නේ නේ. ඒ කියන්නේ ප්‍රෝටෝන 18යි. sorry නියුට්‍රෝන 18යි. එතකොට පරමාණු ක්‍රමාංකය 17යි. පරමාණු ක්‍රමාංකය 17යි. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ධන නියුට්‍රෝන නේ. ප්‍රෝටෝන 17යි නියුට්‍රෝන 18යි. ඔක්කොම 35යි. එයාගේ 35යි. සෝඩියම් ගත්තොත් කීය තියෙන්නේ? සෝඩියම් ඈ 11යි 11යි සෝඩියම් වල 11යි. ඉලෙක්ට්‍රෝන 11යි. නියුට්‍රෝන 12යි 12යි නේ. නියුට්‍රෝන 12ක් තියෙනවා යාගේ. එකක් වැඩි. ප්‍රෝටෝන එකකට වඩා එකක් වැඩි නේ. එතකොට පරමාණු ක්‍රමාංකය 11යි. 11යි ස්කන්ධ ක්‍රමාංකය 25යි 23යි. ස්කන්ධ ක්‍රමාංකය 23යි. නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ දන්නවනේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතු වෙන්නේ නේ. ප්‍රෝටෝන 11යි නියුට්‍රෝන 12යි. මේ දෙක එකතු 23යි. right. මෙතන තියෙනවා මේ සංකේතය පුතාලා x කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා. right? x යනු මූලද්‍රව්‍යයකි. එතකොට ඒක යටින් තියෙනවා z. උඩින් තියෙන a අකුර. අහනවා a හා z නම් කරන්න. a කියලා කියන්නේ උඩින් දාන්නේ මොකක්ද අපි? උඩින් දාන්නේ අපි දාන්නේ ස්කන්ධ ක්‍රමාංකයනේ. right? අපි පරමාණුවක් කියන්නේ මූලද්‍රව්‍යයක් සම්මත ආකාරයට ලියනකොට අපි මුලින් සඳහන් කරන්නේ මොකද්ද? එකේ ස්කන්ධ ක්‍රමාංකය. right? ස්කන්ධ ක්‍රමාංකය උඩින්. එතකොට A කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. Z කියලා කියන්නේ මොකද්ද? පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය.
ක්ලෝරින් පරමාණු සම්මතාකාරයට ලියන්න. කොහොමද ක්ලෝරින් පරමාණු අපි සම්මතාකාරයට ලියන්නේ? සම්මතාකාරනේ Cl. ඔන්න ක්ලෝරින් මූලද්‍රව්‍ය. ක්ලෝරින් පරමාණුනේ. ඒකේ යටින් අපි ලියනවා එයාගේ මොකද ලියන්නේ? පරමාණුක ක්‍රමාංකය 17යි. උඩින් ලියනවා ස්කන්ධ ක්‍රමාංකය. right? එතකොට මේ කියන්නේ ඇත්තටම ප්‍රෝටෝන සංඛ්‍යාව. මේ කියලා කියන්නේ ඇත්තටම ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකේ එකතුව. ඒක හොඳට මතක තියාගන්න. යටින් ලියන්නේ පරමාණු ක්‍රමාංකනේ. සංඛ්‍යාව අඩු සංඛ්‍යාව යට. වැඩි සංඛ්‍යාව උඩ. right? අපි කාබන් සම්මතාකාර ලියුවොත් එම කාබන් පරමාණු අපි සම්මතාකාර ලියුවොත් එම කාබන් ලියනවා යට ලියනවා එයාගේ පරමාණුක ක්‍රමාංකය උඩ ලියනවා එයාගේ ස්කන්ධ ක්‍රමාංකය. ඔක්සිජන් වල ලියන්නේ එහෙමනේ. ඔක්සිජන් ලියුවොත් එම ඔක්සිජන් වල යට එයාගේ පරමාණුක ක්‍රමාංකය උඩ එයාගේ ස්කන්ධ ක්‍රමාංකය. සෝඩියම් ලියුවොත් එහෙම සෝඩියම් පරමාණු ක්‍රමාංකය 11යි ස්කන්ධ ක්‍රමාංකය 23යි. right? නියුක්ලියෝන ලෙස හඳුන්වන්නේ කුමන අංශු වර්ග දෙකද? පුතාලා නියුක්ලියෝන කියලා කියන්නේ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන අංශු දෙකටම කියන පොදු නම. right? පරමාණුවේ තියෙනනේ ප්‍රෝටෝන න්‍යෂ්ටියේ තියෙනනේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඔය ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙකටම අපි කියනවා නියුක්ලියෝන. නියුක්ලියෝන. right? කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඔය ටියුට් එකේ තියෙන ටික අය පාරක් ඔයාලා බලන්න අනිවාර්යයෙන්ම. ඔය ටියුට් එක කරා කියලා කියන්නේ ඔය පාඩම ගොඩම තමයි ඈ. අය ඔච්චර ප්‍රශ්න නෑ කොහෙවත්. right? හරි ඊළඟට කියනවා කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය කුලකෙන් සෑදී ඇති වෙනත් සංයෝග කීපයක් ලියන්න. කාබන් හයිඩ්‍රජන් දෙක විතරක් සම්බන්ධ වෙලා තියෙන වෙනස් සංයෝගනේ. මොනවද? අපි දන්න දේවල්. මුලින්ම ලියන්න CH4. CH4 කියලා කියන්නේ පුතාලා මීතේන් වායුව. මීතේන්. එහෙම නැත්නම් අපි කියනවා ජීව වායුව. ඔය බයෝගෑස් කියලා කියන්නේ. ජීව වායුව. ඊළඟට තියෙනවා හෙක්සේන්. C6යි H14යි. right? C6යි H14යි නේ. හැමතිස්සෙම බලන්න කාබන් හයිඩ්‍රජන් දෙකම තියෙනවා. හැබැයි ඒ සංයෝග සෑදීමට දායක වෙලා තියෙන අනුපාතය වෙනස් නේ. මම මේක ගිය සතිය වලට කියලා දුන්නා. අනුපාතය වෙනස්. එතකොට මේ තියෙන හෙක්සේන්. හෙක්සේන්. right? ඊළඟ බෙන්සීන් තියෙනවා C2H6. sorry C6යි H6යි C6යි H6යි. බෙන්සීන් කියලා කියන්නේ ද්‍රාවකයක්. බෙන්සීන්. right? තව තියෙන ඇසිටලීන්. ඇසිටලීන් C2H H කියද? C2H2 C2H2 ඇසිටලීන්. එතිලීන්. එතිලීන් කියලා කියන්නේ C2H4 එතිලීන්. මෙයා එතිලීන්. මෙයා ඇසිටලීන්. ඇසිටලීන් තමයි ඔය මේ වෙල්ඩින් කරන්න ගන්න. වෙල්ඩින් කරන්න ගන්න වායුව.
මේ ඉතිලීන් තමයි එකට එකක් එකතු වෙලා හැදෙන්නේ පොලිඉතිලීන්. පොලිතීන් හැදලා තියෙන්නේ මේකෙන් තමයි. පොලිතීන් හැදලා තියෙන්නේ මේකෙන්. C2H4 මේවා එකට එකක් කියන්නේ අපි කියන බහුව අවයවීකරණය වෙලා. බහුව අවයවීකරණය වෙලා තමයි ඉතිලීන් හැදෙන්නේ. හරිද රයිට් ඊළඟට අහනවා කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය කුලකෙන් සෑදී ඇති වෙනස් සංයෝගනේ. ඒ කියන්නේ මෙන්න මේ කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මේ පරමාණු තුනෙන් හැදලා තියෙන සංයෝගනේ. ෆේමස් එක මොනවාද? ග්ලූකෝස් C6යි H12යි O6යි. ග්ලූකෝස් සුක්‍රෝස් කියලා කියන්නේ සීනි. සීනි හැදෙන පුතාලා මේ ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් කියලා එකක් තියෙනවා. ඒ දෙක එකතු වෙලා තමයි හැදෙන්නේ සුක්‍රෝස්. රයිට්? එතකොට එතනක් තියෙන්නේ C12යි H22යි O11යි. right sucrose right ඊළඟ තියෙනවා ethanol කියන අරක්කු C2H5OH මධ්‍යසාර අපි කියන ethanol right ethanol බෝඩ් එකේ පේනව නේද? පැනේ තින්ද ඉවර වෙලා තියෙන්නේ. ethanol C2H5OH නේ. මම මේ තුනමයි තියෙන්නේ C2H5. ඊළඟ තව එකක් තියෙනවා ඩයිමෙතිල් ඊතර්. ඩයිමෙතිල් ඊතර් කියන්නේ මෙහෙමයි CH3O right CH3 මේ මෙතිල් කාණ්ඩ මේවා පොඩ්ඩක් ඔය ලියලා පොඩ්ඩක් පුරුදු වෙන්න පුතාලා right ඩයිමෙතිල් ඊතර් විශේෂයෙන්ම ඔයාලා අනිවාර්යයෙන්ම ග්ලූකෝස් හොඳට පුරුදු වෙලා තියෙන්න ඕන. ethanol C2H5OH හරිද ලියාගෙන ඉවරයිද? දැන් ඔයාලා ලියලා තියෙන්න ඕන මම ලියනව විතරක් ලියලා හරියන්නේ නැහැ. රයිට් අන්තිම පිටුවට අපි යමු 7 වෙනි පේජ් එක. එදිනෙදා ජීවිතයේදී පහත් සඳහන් මිශ්‍රණ වලින් අවශ්‍ය සංඝටකයේ වෙන් කර ගන්නා ආකාරය ලියා දක්වන්න. අපි මේ සාමාන්‍ය අපේ ජීවිතයේදී නේ right අපිට අපේ ජීවිතයේදී අපි එක එක මිශ්‍රණ භාවිතා කරනවා නේ අයිස්ක්‍රීම් එකක් කෑවොත් අයිස්ක්‍රීම් එකේ තියෙන මිශ්‍රණයක් මොනවද තියෙන්නේ විෂම ජාතිය ලුණු ද්‍රාවණයක් ගත්තොත් ලුණු ද්‍රාවණ කියන්නේ මිශ්‍රණයක් මොනවද සම ජාතිය තේ එකක් බිව්වත් තේ එකත් ඇවිල්ලා මිශ්‍රණයක් සම ජාතිය අපි බත් කෑවත් නේ බත් පිඟානක් කෑවත් ඒක මිශ්‍රණයක් ඒක විෂම ජාතිය right අන්න ඒ වගේ එක එකව හම්බ වෙනවා නේ right දැන් මෙතන සහල් වලින් වැලි ඉවත් කිරීම එතකොට සහල් වල වැලි තියෙනකොට ඒක මිශ්‍රණයක් එතකොට මේකෙන් අපි වැලි කොහොමද අයින් කරන්නේ ගැරීම මගින් නේ සහල් වලින් වැලි ඉවත් කිරීම කොහොමද කරන්නේ ගැරීම කියලා ලියන්න ගැරීම මේ ඉඳ තිබ්බට තනි වචන ලියන්න තියෙන්නේ ගැරීම
සහල් වලින් 10ක්. ඉස්සර නම් හැම ගෙදරකම ওই 10 අයින් කරනවා. ගෙදරට ගෙනපුවාම නේ කොල්ලක් තියනවා. කොල්ලට හාල් දෙක දානවා පොළනවා. right හාල් පෙලීම. එතකොට ඒකේ උඩ යනකොට 10 ටික විසි වෙලා යනවා පැත්තකට. හරිද? දැන් නම් එහෙම නෙන්නේ. දැන් ඔක්කොම 10 අයින් කරලා ගල් අයින් කරලා එහෙමනේ දැන් හාල් එන්නේ. right ඉස්සර එහෙම නෑ. ඉස්සර වී කොටලා ගන්නවනේ. වී කොටලා ගන්න හාල් වලින් 10 ඉවත් කරනවා. right එතකොට එතන පෙලීම කරන්නේ. පෙලීම. ඊළඟ මොකද්ද? කියන්න බලන්න. මොකද්ද වී මොනවද? මොකද වී වලින් බොල් වී ඉවත් කිරීම. වී වලින් බොල් වී ඉවත් කරන්නේ කොහමද? වී වලින් බොල් වී ඉවත් කරන්නේ. දැකලා තියෙනවද බොල් වී ඉවත් කරන හැටි? එකක් තමයි සුළං කිරීම. right අර කමත් වල තියෙන්නේ උඩකට නැගලා වී ටික කුල්ලකට අරගෙන ගිහිල්ලා මෙහෙම අතාරින හිමීට අතාරිනකොට මොකද වෙන්නේ? හුලම් පාරට බොල් වී ටික ගහගෙන ගිහිල්ලා වැටෙනවා එහා පැත්තේ. ළඟ වැටෙනවා වී ටික. right අපි ඒකට කියනවා සුළං කිරීම. සුළං කිරීම. right බොල් වී ඉවත් කිරීමට අපි කියනවා සුළං කිරීම. right ඒකත් එහෙමත් පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා පුතාලා ජලයේ පා කිරීම. ජලයට වී ටික දැම්මම වී බරයිනේ. ඒක යට යනවා බොල් වී ටික උඩ පා වෙනවා. ඒතර බොල් වී ටික අයින් කරලා දානවා. ඔය ක්‍රම දෙකේම පුළුවන්. හැබැයි මේ දෙක අවස්ථාවට ගන්නා කියන්නේ මේ අපි ඒක භාවිතයට ගන්නා ආකාරය අනුව තමයි නේ. දැන් කමත දැන් වී තෙමුනොත් ආයේ හොඳට වී හොඳට වේලන්නත් ඕන. right දැන් තම්බනවනේ සමහරුනේ හාල් තම්බනකොට ඒක අවුලක් නැහැ. මොකද ඒක තෙමිලානේ තියෙන්නේ. තෙමිච්ච ටික තම්බනවා. හැබැයි ඉතින් අර වී අඹරන්න යවනවා නම් සුළං කිරීම කරන්න ඕන. right එතන ලියන්න සුළං කිරීම සහ ජලයේ පා කිරීම කියන දෙකම. බොරතෙල් වලින් ඉන්ධන වෙන් කිරීම. අපි මේකට විශේෂ නමක් කිව්වා. මොකද්ද? භාගික ආසවනය. භාගික ආසවනය. right එතකොට බොරතෙල් වලින් තමයි පුතාලා පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඒ ටික අයින් වෙනවා. ඊට පස්සේ ගෑස් අයින් වෙනවා. අන්තිමට මිතිරි වෙන්නේ තාර. ඒ තාර තමයි අපි පාරවල වලට දාන්නේ. කුරුණු තෙල් වෙන් කිරීම. කුරුණු තෙල් වෙන් කරන්නේ හුමාල ආසවනය මකින්. හුමාල ආසවනය. උක් යුෂ වලින් සීනි වෙන් කිරීම. සීනි වෙන් කරන්න අපි කොහොමද? උක් ගස්වල තියෙන ඒ යුෂය අපි අරගන්නනේ. උක් ගස් අඹරලා ඒකේ තියෙන යුෂය ගන්න විශාල භාජන යකඩ භාජන වලට අරගෙන රත් කරනවා. right රත් කරපුවාම ඒ තුල තියෙන වතුර ටික අයින් වෙලා යනවා. වතුර ටික අයින් වෙලා ගියාම අර උක් වල තියෙන සුක්‍රෝස් නේ තියෙන්නේ. සුක්‍රෝස් කියන සීනි. ඒ ටිකේ ඒ වගේ සාන්ද්‍රණය එන්න වැඩි වෙලා ඒක ස්පටිකීකරණයට ලක් වෙන. කියන්නේ කුඩා කැට කැට වශයෙන් ඉතිරි වෙන අන්තිමටම. right ස්පටිකීකරණය වචනේ ස්පටිකීකරණය. ඛනිජ වලින් කාන්දම් ඉවත් කිරීම. දැන් පොළවෙන් ඛනිජ ලබා ගන්නකොට පුතාලා දැන් පොළවේ පස් අංශු අතර ලෝහමය ද්‍රව්‍ය තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපි කරන්නේ මොකද්ද? ලේසික සමහර රටවල් ඊට උඩින් චුම්බකයක් අල්ලනවා. කාන්දමක් අල්ලනකොට අර පස් අංශු අතර තියෙන යකඩ මූල ද්‍රව්‍ය නැත්නම් ලෝහමය මූල ද්‍රව්‍ය මොකද වෙන්නේ? ඇදලා එනවා කාන්දමට. right අපි ඒකට කියනවා චුම්බකත්වයට ලං කිරීම. චුම්බකත්වයට ලං කිරීම. right චුම්බකත්වයට ලං කිරීම. ওই ටික හැබැයි ලියන්නත් පුළුවන් මේ හේතු ටික. ඒ කියන්නේ කෙටියෙන් ඔක පොඩ්ඩක් ලියුවනම් හොඳයි. right කෙටියෙන් දැන්
ඕන්න මෙහෙම ලියන්නකො තැන් තැන් වල 7 වෙනිකින් ඒක ලියන්න ඕනද කියන්න ඕනද ඔයාලට තේරෙනවනේ ඕනනම් කියන්න පුළුවන් ඉතින් ආයෙ ඉතින් ලියන්න ඕන right නේ ඒතර ඕක ගලපලා ලියන්න right මම අදහස කියන්නම් ඔයාලා ඒක ගලපලා ලියන්න right එක සහල් වලින් වැලියවත් කිරීම එතෙන්දි මොකද්ද භාවිතා වන මූලද්‍රව්‍ය ඇත්තටම ඝනත්වය නේ right දැන් ජලයේ පා කිරීමනේ කියන්නේ ගැරීමනේ ගැරීමේදී වෙන්නේ අර ඝනත්වයේ වැඩි දේවල් අපි ගරන්න ගන්නේ මොකද්ද ගන්නෙ හාල් ගරන්න මොනවද ගන්න කියන්නකෝ මට කියන්න දැන් ඔයාලා ගෑනුම ඉන්නවනේ හාල් ගරන්න මොනවද ගන්න උපකරණ කියන්න බලන්න ගෙදර මොනවද අපි ගන්නෙ නෑබිලියයි කොරහයි හරිද නෑබිලියයි කොරහයි දැන් කොරහවල් තේරෙනවද දන්නේ නැහැ හරි ඉස්සර තිබුණා කොරහ කියලා ලොකුයි ඇත්ත දැන් කොරහවල් දැන් හරි අඩුයි හොයාගන්න ඔව් දැන් ටිකක් අඩුයි right කොරහයි නෑබිලියයි ගන්න අම්ම බලන්න හොයලා එතකොට ඝනත්වයේ වැඩි දේවල් ටික නෑබිලිය රැඳෙනවා හාල් ටික අයින් වෙලා යනවා අම්මා මෙහෙම එක තියෙනවා ටෙක්නික් එකක් තියෙනවා හාල් කරන්නත් හැමෝටම බෑ right අපි හාල් කරුවොත් එහෙම ගල් ටික බත්තල තියෙන්නේ පැලි right ඔයාලට දුන්නත් ඔච්චර තමයි right හැබැයි දැන් ඉස්සරහට හාල් කරන්නත් වෙයි ඈ දැන් කරන්ට් එක නැති ප්‍රශ්න ආවොත් එහෙම ඔන්න දැන් V මෝල් වැඩ නැහැ V කොටන්න පටන් ගයි ගොවියා ආයේ පරණ තාලෙන් අපි යන්නේ දැන් ආයේ යන්නේ රිවර්ස් එකට යන්නේ ගල්ලුකට තමයි දැන් යන්නේ right හරිද ගල්ලුකට යන්නේ හරි වෙන්න පුළුවන් පුතාලා දැන් රටේ තියෙන තත්ත්වය ඉතාමත් භයානක තත්ත්වයක් තියෙනවා අපි ඉන්නේ ගිනි පෙල්ලක් උඩ ඉන්නේ කොයි පැත්තට වැටේද දන්නේ නැහැ right හරි එහෙනම් දැන් මේ ටියුට් එකේ ටියුට් එක ඉවරයි පුතාලා පොතේ අභ්‍යාසෙ මම ඔයාලට ඒක දාන්නම් ඒ පේජ් එක විතරක් මම PDF කරලා දාන්නම් ඔයාලට පොත් හම්බෙලා නැහනේ ඔයාලා ඒ ටික කරන්න එතකොට අපි ඊළඟ දැන් ලබන සතියේ පන්ති නැහැ අවුරුදු හින්දා එතකොට පන්ති තියෙන අය 22 right 22 වෙනිදා පන්ති තියෙනවා මම අලුත් ටියුට් එකක් දාන අලුත් පාඩමකට ඒකේ print out අරගෙන එමනම් පන්තියට සම්බන්ධ වෙන්න මොනක් ගැටලු තියෙනවද නැහනේ right එමනම් හැමෝටම සුබ රාත්‍රියක් good night good night sir ආයිබෝවන් ආයිබෝවන්